තෙරුවන් සරණයි. එංගලන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් සංවිධානය කරනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡා වාරයක් ආරම්භ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. 2020 වර්ෂයේ මෙම කාල සීමාව තුළ ලෝකයේ පැතිර පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අපි විහාරස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සියල්ලක්ම Zoom තාක්ෂණය භාවිත කරමින් පැවැත්වීමටයි කටයුතු යොදලා තිබෙන්නේ. ඒ අනුව අද දවසේත් පින්වතුන්ට නිවෙස්වල සිටම මෙම සාකච්ඡාවට සම්බන්ධ වීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා. අද දවසේත් මෙම ධර්ම සාකච්ඡාව මෙහෙවනු ලබන්නේ ලෙව්කේ වජිරවංශ ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට විහාරස්ථානයේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අද දවසට නියමිත මාතෘකාව ඔස්සේ ධර්ම සාකච්ඡාව පවත්වන හැටියට තෙරුවන් සරණයි. අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාර්මික සත්පුරුෂ පින්වත්නි, එංගලන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානය මගින් COVID-19 වසංගත තත්ත්වය නිසා Zoom තාක්ෂණය යොදාගෙන සිදු කරන ලබන ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සන කොටසට ඇතුළත් වන ඉරියාපත පබ්බය පිළිබඳව ඉරියව් පැවැත්වීම පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය වතාවේදී ආනාපාන පබ්බය පිළිබඳව කතා කළා. අද දවසේ අපි දෙවෙනි කොටස ඉරියාපත පබ්බය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ වාටිතෝ මිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති සයානෝ වා සයානෝ මිති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති යනුවෙන් සඳහන් වෙලා තියෙනවා. පින්වත්නි, මේ සඳහන් කරන්නේ විස්තර කරන්නේ ප්‍රධාන වශයෙන් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවටම පවත්වන ප්‍රධාන ඉරියව් හතර පිළිබඳව. මේ ඉරියව් හතර හැම විටකදීම මේ ඉරියව් හතරෙන් එකක් අපි ක්‍රියාත්මක කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ ඉරියව් පැවැත්ම තුළ සත්වයේ පුද්ගලයෙක් ඇත කියන මේ දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මේ ඉරියව් තුල සත්ව පුද්ගල සංඥාවක් ඇති නොවෙන්නට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවට සම්බන්ධ කරලා දකින ආකාරය පිළිබඳවයි භාග්‍යවතුන් වහන්සේ මේ ඉරියාපත පබ්බෙන් පැහැදිලි කරන්නේ. පින්වත්නි, අපි හුස්ම ගන්නවා පිට කරනවා, ක්‍රියාවට වැය වෙලා එක කිලුට හැටියට පිට වෙනවා, ඊට ආයත් ආස්වාස කරනවා. ඒතර මේක අකණ්ඩව දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොත දක්වත් මේ මොහොතේ සිට අපි යම් තැනක මරණයටපත් වෙනවාද මේ මොහොත දක්වත් මේ ක්‍රියාකාරකම සිද්ධ වෙනවා. එතකොට ඒකයි මේ වාතයේ ක්‍රියාවක්, පුද්ගලයේ ක්‍රියාවක් නෙමෙයි. ඒතර ආස්වාස වාතයේ චේතනාව එකතු වෙලා චේතනාවෙන් තමයි මේ ක්‍රියාව වෙන්නේ. පුද්ගලයෙක් යනව නෙමෙයි. දැන් අපි සම්මුතියේ කතා කරන්නේ දැන් මම කුස්සියේ ඉඳලා කාමරේට ආවා. කාමරේ ඉඳලා බාත් รู ම් එකට යනවා.
ඊළඟට එතන ඉඳලා ඊළඟට තවත් තැනකට යනවා. එතකොට අපි එතන හිටපු කෙනා නෙමෙයි කුස්සියේ හිටපු කෙනා නෙමෙයි කාමරයට ආවේ. එතකොට ඒ නාම රූප දෙකම එහි නිරුද්ධ වුණා. ඇවිල්ලා බලනකොට දැන් අපි හිතමුකෝ දැන් මේක ඉස්සල්ලා දුරින් බලන්න. දැන් කුස්සියේ ඉඳලා කාමරයට ආපු කෙනා කුස්සියේ හිටපු කෙනාද කාමරයට ආවේ. හැබැයි එනකොට දැන් කාමරේ ඉඳලා එන කුස්සියේ ඉඳලා කාමරයට එන අවස්ථාව වෙනකොට වාර කීයක් හුස්ම ගත්තද පිට කරුවද? එහෙනම් ඊ හැම වාරයකදීම එයා නෙමෙයි. එන්න පටන් ගන්න අවස්ථාවේදී ආපු කෙනා නෙමෙයි ඒ අඩියක් ගානෙත් ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට ඒක ලං කර බලන්න පුළුවන්. දැන් ලං කරලා බලන්න ඉස්සෙල්ලා දුරින් බලන්න. කුස්සියේ ඉඳලා කාමරයට ආවේ කුස්සියේ හිටපු කෙනාද? නෑ. එයා නෙමෙයි. එතන නාමයක් වෙනස් වෙලා රූපයක් වෙනස් වෙලා. එහෙනම් මේක ක්ෂණයක් ගානේ වෙනස් වෙනවා කිව්වේ ඒකයි. අපි පහනක් උදාහරණයක් ගත්තොත් එහෙම පහන් දැල්ලක් තියෙනවා. එතකොට අපි කියනවා ඔය ලාම්පුවයි දැල්ලයි දෙකම ගන්න කියලා. එතකොට එළියේ තියෙන එක කාමරයට ගන්න කියනවා. එතකොට මේ කාමරයට ගන්නකොට ඒ ගත්තේ අපි හිතනවා ඒ ලාම්පුවයි ඒ දැල්ලයි කියලා. සත්‍ය වශයෙන්ම හිතලා බැලුවොත් ඒ ලාම්පුවද ඒ දැල්ලද නැහැ. දැල්ලත් වෙනස් වෙනවා ලාම්පුවත් වෙනස් වෙනවා. අපි හිතන්නේ අර එළියේ තිබ්බ ලාම්පුවමයි ඇතුළට ගත්තේ කියලා. ඒක තමයි අපේ අවිද්‍යාව කියන්නේ. නොදැනුවත් භාවය. අපි හිතන්නේ ඒ පහනමයි ගත්තේ ඒ ලාම්පුවමයි ගත්තේ කියලා. එළියේ තිබ්බ එකම ඇතුළට ගත්තේ. මොකද ඒ වගේම ඒ විදිහමයි දැල්ල, ඒ විදිහමයි ලාම්පුව, ඒ හැඩේ සත්‍ය වශයෙන්ම ඒ ලාම්පුවත් නෙමෙයි, ඒ දැල්ලත් නෙමෙයි. ඊළඟට වරක් අත දාපු ගඟට දෙවරක් අත දාන්න බෑ කියනවා. අතත් වෙනස් වෙලා ගඟත් වෙනස් වෙලා. ඒක තව ටිකක් ලේසි බලා ගන්න. ගඟ ගලනවා හැම මොහොතකම ඊළඟට අතත් වෙනස් වෙනවා. අර හුස්ම ගන්න වාරයක් ගානේම වෙනස් වෙනවා. එතකොට ඕක කොතනකින් හරි අපි දැක්කනම් ඒ දැකීම මේ හැම දෙයකටම පොදු දෙයක්. පොදුයි. දැන් මේ තමන් ළඟ මේ ඇතිවීම නැතිවීම කියන එක ඒ මොහොතට දකිනවා කියන්නේ මුළු විශ්ව ධාතුවම මේ මොහොතට ඇති වෙනව නැති වෙනවා. ඇති බව පිළිගන්න තාක්ම ලෝකෙමත් තියෙනවා කියලා තමයි තමන්ට ඒ දිට්ඨියට පේන්නේ. ඒතර ඔන්න ඔය මතය, ඔන්න ඔය දෘෂ්ටිය කඩන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ක්‍රියාකාරකම් කරද්දී මේ වායු ධාරාවේ වාතය මුල් වෙලා ක්‍රියාත්මක වෙනවා. සත්වයක් පුද්ගලයෙක් නැහැ. එහාට මෙහාට මේ කය තල්ලු කරන, ගෙනියන කෙනෙක් නැහැ. අපි හිතන්නේ මම තමයි ගියේ. අර කාමරයට ගියේ, කුස්සියට ගියේ, බාත් รู ම් එකට ගියේ, මිදුල අතු ගෑවේ, මේව කරේ මම කියලා හිතන්නේ. හරි, ඒක සම්මුතිය තුළ. එහෙම නැතුව අපිට කතා කරන්න විදිහක් නැහැ. ඒක අපේ භාෂාවනේ. හැබැයි පරමාර්ථය ඒ සම්මුතියට යටින් තියෙන පරම සත්‍ය ඒක නෙවෙයි. ඒ ක්‍රියාව කෙරුණට කරේ පුද්ගලයෙක් නෙමෙයි, මම නෙවෙයි. ආස්වාස වාතයේ චේතනාව එකතු වෙලා ක්‍රියාව වුණා. ක්‍රියාවෙන් ඉවරයි. එතකොට මේ එක්කෙනෙක්ගේම ක්‍රියාවක් යෑමක් කියන මතය එහෙම දැක්කොත් තමයි කැඩෙන්නේ. එහෙම නැත්නම් මේ මතය අපේ වෙනස් වෙන්නේ නැහැ. ඒ දිට්ඨිය අපේ හරි ගස්ස ගන්න බෑ. සත්පුද්ගල ආත්මීය හැඟීමමයි අපිට පහළ වෙන්නේ. ඒ නිසා ඔන්න ඔය විදිහට ඒ වායෝ ධාරාවේ ශක්තියෙන් තමයි මේ රූපකයේ චලනය සිද්ධ වුනේ කියලා දකින්න. ඊළඟට සිටියේ වෙමි. ඉන්නවා නම් ඉන්න බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නවා. සිටිමි යන සිතින් ඉපිද කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූපකයේ චලනය විශේෂයක් වූ සිටීම නැවති ඉරියව්වම ඇතැයි දැනගනි. එහෙනම් මේ ඉරියව්වේ ඉන්නවා. හැබැයි ඉරියව්වේ ඉන්න පුද්ගලයෙක් නැහැ. ක්‍රියාවක් වෙනවා. ක්‍රියාව කරන කෙනෙක් නැහැ. දැන් මම තමයි පුටුවේ ඉඳගෙන ඉන්න කියන සංඥාවනේ අපිට එන්නේ.
දැන් ඔතන රූපය මම කියලා පිළි අරගෙන තියෙනවා. ඊළඟට එතන විඳීමක් තියෙනවා සැප හරි දුක හරි. ඊළඟට සංඥාවෙන් පිළි අරගෙන ඉන්නවා මම තමයි පුටු උඩ ඉඳගෙන ඉන්නේ. ඒ අනුව සංස්කාරය වෙලා තියෙනවා. ඒ සිතුවිල්ල දැනගන්නවා. ඒකට කැමැත්ත හරි අකමැත්ත හරි ඒක තමයි සංඛාර කියන්නේ. ඊළඟට විඥාන කියන්නේ ඒ පහළ වෙන ආකාරය දැනගන්නවා. එතකොට මම ඉඳගෙන ඉන්න පුටුව. එතකොට මේ පුටුව මට සැපයි, මේ පුටුව මට වේදනාවක් ගැන දෙනවා අමාරුයි. ඔන්න ඕක තමයි ස්කන්ධ පහේ පහළ වීම කියන්නේ. ඉතින් බැඳීම අනුව එතන උපාදානය කරගන්නවා. එහෙම නැත්නම් මේක දැක්කොත් මේ වායු ධාතුවේ ක්‍රියාවක් කියලා එතන ඒ ක්‍රියාවට අර දෘෂ්ටියෙන් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේක දකින්න ඕන. ඒ ක්‍රියාකාරකම් තුළ දැකීම. ඒතර ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අපිට මේ ඉරියව් හතරෙන් පටන් ගන්න මේක. දැන් අනු ඉරියව් ගැන මෙතන කතා කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ මේ ප්‍රධාන ඉරියව් හතර ගැන. ඒ වෙලාවේදී ඒ ඉරියව්වෙන් ඉරියව්වට දකින්න කියන කාරණේ. ඊළඟට කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූපකයේ චලනයේ විශේෂයෙන් සිදුවේ. එතකොට නැවති ඉරියව්වම ඇතයි දැනගන්න. එහෙනම් අපි ඉඳගෙන ඉන්නවා හරි හිටගෙන ඉන්නවා හරි ඉරියව්ව දැනගන්නවා. ඊළඟට සයනය කරනවා. සයනය කරනකොට සයනය කරලා ඉන්නවා කියලා මම සතපිලා ඉන්නවා කියලා දැනගන්න. එතකොට චිත්ත ක්‍රියා වායෝ ධාතුව පැතිර යාමෙන් තමයි මේ සයනය වෙලා ඉන්නේ. ඉරියව් පැවැත්ම ඇතයි කියලා දැනගන්නවා. එහෙනම් ඒ ඉරියව් පාත්තගෙන ඉන්නේ මේ වායෝ ධාතුවේ ක්‍රියාවෙන් කියලා දැනගන්නවා. යම් යම් අයුරකින් හෝ ඔහුගේ රූපකය පවත්වන්නේද ඒ අයුරින්ම දැනගන්න. ඒක තමයි යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් අයුරකින් හෝ ඔහු තමාගේ රූපකය මේ රූපකය පවත්වනවාද ඒ අයුරින්ම දැනගන්නවා. එහෙනම් මං ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්නවා. ඒතකොට මම ඉඳගෙන ඉන්නවා කියන එකෙන්නේ අපි ඉස්සර දැනගත්තේ. දැන් මෙතන මම ඉඳගෙන ඉන්නවා කියන පුද්ගල ස්වභාවයක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ චිත්තජ වායෝ ධාතුවේ චේතනාව එකතු වෙලා තමයි ඉඳගෙන ඉඳීම කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ කියන එකයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. වායු ධාතුවේ. ඊළඟට ගමන් කරන්නේ වායු ධාතුවේ චේතනාව එකතු වෙලා. ඒතර මම ගමන් කරනවා නෙමෙයි. ඒතර මම යනවා කියලානේ අපිට එන්නේ. ඒතර ඒක සම්මුතිය. දැන් කවුරු හරි ආවොත් කොහෙද යන්නේ? කඩේට යනවා. එහෙම නැත්නම් ඔෆිස් එකට යනවා. ඉතින් ඒක අපි සම්මුතියේ කතා කරනවා. හැබැයි පරමාර්ථයෙන් දැනගන්නවා මෙතන යෑමක් තියෙනවා යන්නෙක් නැහැ. වායු ධාතුවේ චේතනාව එකතු වෙලා යන්නේ. චේතනාව තමයි භාවිත වුණ ආකාරය. ඒතර යම් දවසක අපිට භාවිත වුණා. දැන් පොඩි කාලේ අපිට එහෙම එකක් අපි කඩේට යනවා කියලා දන්නවද? ගෙදර යනවා කියලා දන්නවද? ලිඳට යනවා කියලා දන්නවද? එහෙම නැත්නම් නගරයට යනවා කියලා දන්නවද? එහෙම චේතනාවක් අපිට මුලින්ම තිබ්බේ නැහැනේ මුල්ම කාලේ. චේතනාවක් පහළ වුණේ නැහැ. ඒතර චේතනාව කියන්නේ අපිට භාවිත කරලා දුන්නා. අපි අම්මා තාත්තා පස්සෙන් ගිහිල්ලා අපි පුරුදු වුණා. එහෙමනේ අපිට මේ චේතනාව කියන එක සකස් වෙන්නේ. හැම දෙයක්ම පිළිබඳවම. එක දෙයක් නෙමෙයි සියලු දේවල්. ඒතර අපේ මේ දැනුම කියලා කියන්නේ භාවිත වෙච්ච ආකාරයක්. දැන් අපි මේ ජීවත් වෙන්න ඉගෙන ගත්තේ නැත්නම් පුළුවන් ද මේකක්වත් කරන්න. ඒතකොට අපි හොඳට ඉගෙන ගත්ත නිසා තමයි අද අපි මේ සමාජයේ ඉහළ තලවල ලෞකික වශයෙන් ජීවත් වෙන්නේ. එතකොට එහෙම ඉගෙන ගත්තේ නැති අය පහළ තලවල ඉන්නවා දුක් විඳ විදිහට. පොල් කඩනවා, ගස් මේ කුඹුරු වැඩ කරනවා, ගොවිතැන්පත් කරනවා. ඒ අය දුෂ්කර ජීවිත ගත කරනවා. එතකොට ඒක සම්මුතිය. හැබැයි මේ කවුරුත් ඒ හැම දෙයක්ම කරන්නේ ඒ අයට යම් දවසක තමන් ලැබපු පුහුණුව. ඒක තමයි මේ චේතනා කියන්නේ. ඒතර චේතනා කියලා 아무තු දෙයක් අපි මේ ලෝකයට එනකොට අරගෙන ආවේ නැහැ. ඒතකොට මේ හැම සිතුවිල්ලක්ම අපිට සකස් වුණේ පස්සේ. අපි දැනගත්තේ අඳුනගත්තේ පස්සේ. බිහි වුණාට පස්සේ. ඒකට
පෙර ගතිය එකතු වුණා. ඒ ගතිය මොකද්ද? මේ ක්‍රියාව කරන පුද්ගලයෙක් ඉන්නවා කියන දිට්ඨිය. වැරදි පිළිගැනීම. ඔන්න ඔතන තමයි වරද තියෙන්නේ. ඒ නිසා තමයි මේ ස්කන්ධ පංචකය ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන ස්කන්ධ පංචකයේ හට ගැනීමක් සහ නිරුද්ධ වීමක්. නමුත් ඒ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකය මම මගේ කියලා පිළි අරගත්තා. හට ගන්නවා නැසෙනවා කියන එක නෙමෙයි දැනගත්තේ අවබෝධ කරගත්තේ පුද්ගලයෙකුගේ ක්‍රියාවක් කියලා. ඒතර අන්න ඔය මතය කැඩෙනවා මෙන්න මේ විදිහට අපි බලනකොට. එහෙනම් දැන් ප්‍රධාන ඉරියව් හතර සිද්ධ වෙනකොට බලන්න ඕන ආස්වාස වාතර චේතනා එකතු වෙලා තමයි මේ ක්‍රියාව වෙන්නේ. ක්‍රියාවෙන් ඉවර වෙනවා. ඒතර ක්‍රියාවක් වෙනවා. හැබැයි ක්‍රියාව කරන කෙනෙක් නෑ. ඒක තමයි තේරුම් ගන්න කියන්නේ. ඉති අජ්ජත්තං වා කායිකානුපස්සී විහෙරති බහිද්ධා වා කායිකානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායිකානුපස්සී විහෙරති. ඔන්න දැන් මේ විදිහට තමා තුල බලන්න. ඊට පස්සේ තමාගෙන් පරිබාහිරව බලන්න. මේ දෙකේම බලන්න. එහෙනම් තමන් තුල වෙන්නේ මොකද්ද? ආස්වාස වාතර චේතනා එකතු වෙලා චේතනාවෙන් ක්‍රියාව වෙනවා. ක්‍රියාවෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට බාහිර තමන්ගෙන් පරිබාහිරව බැලුවත් වෙන්නේ ඕකනේ. අපි මම කියලා කියනවා ඊට පස්සේ අනුන් කියලා කියනවනේ පිට. බාහිර ලෝකෙ. එතකොට දෙකම එකට එකතු කරලා බැලුවත් වෙන්නේ ඒත් එකමනේ. එහෙනම් තමා තුලත් තමා අවටත් දෙකේම වෙන්නේ එකම ක්‍රියාවක්. ඒකත් හේතුඵල නිරෝධයි. තමා තුල වුණත් අනුන් තුල වුණත් තමා තුලත් අනුන් තුලත් කියන්නේ තමා තුල හේතුඵල සිද්ධිය කියලා දැක්කනම් අනුන් තුලත් දකිනවා. ඒ දෙකමත් එකට දැක්කත් ඒ තුලත් සත්‍යයේ පුද්ගලයෙක් නැහැ. ඒක තමයි අජ්ජත් බහිද්ධාවා කායිකානුපස්සී විහෙරති. මේ විදිහට කයේ කය අනුව බලන්න. කයේ කය අනුව බලන්න කියනවා. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එහෙනම් සමුදය කියන්නේ හේතුව. කය හටගන්න හේතුව. හේතුව දකිනවා ඒකේ වැය දකිනවා. ඊළඟට හේතුවත් වැයත් දෙකම දකිනවා. එහෙනම් මේ කය ආස්වාස වාතයේ මූලිකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආස්වාස වාතයෙන් හටගත්තා එහිම නිරුද්ධ වුණා. ඒ හේතුව නැසෙනකොටම නිරුද්ධ වුණා. එහෙනම් මේක බලන්න හැම මොහොතකම අපිට අතීතයේ ඉඳලා තිබුණ කයක් නෙමෙයි. අපි ඒ එකම කය කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නෑ මොහොතින් මොහොත මේ ආස්වාස වාරයක් ගානෙම ලං කරලා බලනකොට මොහොතක් ගානෙම ඇති වෙනවා නැති වෙනවා ආයත් හට ගන්නවා හේතු නිසා. එතකොට කොයිම වෙලාවකවත් මේ එකම කයක් තියෙනවා කියලා කියන්න බෑ. නමුත් අපිට හිතෙන්නේ මේක අර චක්‍රයක් වගේ එකම කයක කතාවක්නේ අපි කතා කරන්නේ. නමුත් අර සන්තති මරණ ශනික මරණ කියන වචන දෙකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවානේ. සන්තතිය කියන්නේ යම් කාලයක් ඇතුළත තියෙන වෙනස. දැන් ඒක පේනවනේ පුංචි කාලේ හිටපු මමද දැන් ඉන්නේ. තරුණ වයසේ හිටපු මමද දැන් ඉන්නේ. දැන් ඉන්න මමද තවත් කාලයකට ඉන්නේ. එතකොට අපි දැන් අපේ රූප අරගෙන බලපුවාම කොච්චර අපි වෙනස් වෙලාද? අර තිබුණ මුල් ස්වභාවය අපේ නැති වෙලා වෙනස් වෙලා ගියා. ඒක ලං කරලා බැලුවට පස්සේ පේනවා මේ හුස්ම ගන්න වාරයක් ගානේම ශනික මරණ කියලා කියන්නේ මේ මොහොතක් ගානේම ඇති වෙනවා නැති වෙනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ නව මහා විදර්ශනා ඥානවල පළවෙනි ඥානයෙන් පෙන්නේ උද්‍යව්‍යානුපස්සනා ඥානය. ඇතිවීම සහ නැතිවීම. උදේ වැය දෙක දකින්න. උදේ වැය දෙක දකින්න නැති කෙනාට ධර්මයේ දකින්න බෑ කියන බුදුරජාණන් වහන්සේ. එහෙනම් හට ගන්නව නැසෙනවා. ඒතර මේ මොහොතක් ගානෙම හට ගන්නව නැසෙනවා කියන්නේ මොකද? ආස්වාස කරනකොට හට ගන්නවා, ප්‍රාස්වාස කරනකොට නැසෙනවා. එතකොට හටගන්නේ මමද? මැරෙන්නේ මමද? දැන් අපි හිතන්නේ මම හට ගන්නවා කියලා නෑ.
නාම රූප දෙකක් හටගන්නේ. නාම රූප දෙකක් නිරුද්ධ වෙන්නේ. පුද්ගලයෙක් හැදෙනව නෙමෙයි. හට ගන්නව නැසෙනවා කියලා කියන්නේ නාම රූප දෙකක්. නාම රූප දෙක හට ගන්නවා, නාම රූප දෙක නැසෙනවා. තව විදිහකට කියනවා නම් ස්කන්ධ පහ හට ගන්නවා, ස්කන්ධ පහ නැසෙනවා. දැන් නාම කියලා කියන්නේ හිත පැත්ත, රූප කියන්නේ ශරීරයේ පැත්ත. දැන් ඔන්න පළවෙනි එක රූපස්කන්ධය, රූපේ පැත්තේ. ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාමස්කන්ධය. එහෙනම් රූපයයි නාමයයි දෙකනේ නැසෙන්නේ. ඒතර මේකට පුද්ගලත්වයක් ආරෝපණය කරන්නේ කොහොමද? නමුත් ඔය ඇත්ත දන්නේ නැති හින්දා අවිද්‍යාව සහගත බව නිසා ඊළඟට මේ තණ්හාවයි ditthiyයි දෙක නිසා අපිට ඔය ඇත්ත පේන්නේ නැහැ. ඔන්න ඔය සත්‍ය අපි තේරුම් ගන්න තමයි මේ කායानुපස්සනාවට අනුව මේ විදිහට එක එක ආකාරයෙන් බුදුහාමුදුරුවෝ එක එක පරයයන් දේශනා කරන්නේ මේක බලලා කොහොම හරි මේ පුද්ගලත්වයේ පුද්ගල දෘෂ්ටිය කඩා ගන්න. එහෙම නැත්නම් අපි දුකටපත් වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් මෙතන කියනවා මෙසේ තමාගේ ඉරියව් කයෙහි හෝ ගමන් කිරීම ආදී ඉරියව් පිරිසිදුනුවේ කායानुපස්සනාව වඩන සුළුවේ වෙයි. ඒතකොට පිරිසිදු දකින්න තමයි කායानुපස්සනාව වඩන්නේ. මෙරමාගේ ඉරියව් කයෙහි හෝ. ඒතකොට මෙරමාගේ කියලා කියන්නේ තමාගේ. මේ අනුන්ගේ ඉරියව් පිරිසිදුනුවේ කායानुපස්සනාව වඩන සුළුවේ වෙයි. එතකොට අන් ශරීරයකත් මේ ක්‍රියාවමයි. වර එක තමාගේද වර එක මෙරමාගේද. තමාගේ වර එක බලනවා අනුන්ගේ බලනවා. එතකොට අනුන් තමන් කියලා මේ මෙතන වෙන් කරලා බලන්නේ මේක අවබෝධයක් ලබා ගන්න. අනුන් කිව්වත් තමන් කිව්වත් මෙතන තියෙන ස්කන්ධ පංචකය. එතකොට කයෙහි කායානුපස්සනාව වඩන්නේ කයේ ස්වභාවය. ඒකට ගමන් කරනවා. ඒ ගමන් කිරීම, ඉඳගෙන හිටීම, ඊළඟට සයනය කිරීම, හිටගෙන හිටීම ආදී ඉරියව් පැවැත්ම බලනුවේ හෝ ඉරියව් කයෙහි කායානුපස්සීව බලනවා. ඒතර ඒ ඉරියව්වේ නැසීම බලනුවේ හෝ ඉරියව් කයෙහි කායානුපස්සීව වෙසී. එතකොට මේක මගේ කයක් නෙමෙයි ඉරියව් කයක්. බුදුහාමුදුරුවෝ වදාහරලා තියෙනවා. මේ බලන්න පැහැදිලිවම තියෙනවානේ. මේක ඉරියව් කයක්. ඉරියව් පවත්තන කයක්. මේක මගේ කය නෙමෙයි. ඒතර වරක ඉරියව් කයෙහි පැවැත්මද වරක ඉරියව් ගැන වෙනස්මද නන්නයරෙන් පොනා දක්වන්නේ. නම් මේ ඉරියව් කයේ එකයි කිව්වේ මේ ධම්මානුපස්සීව කායස්මින් ඉරති වය ධම්මානුපස්සීව කායස්මින් ඉරති සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් ඉරති. එහෙනම් මේක හට ගන්න නැසෙන හට ගැනීම නැසීම දෙකම ඉරියව් කයෙහි කායानुපස්සීව වෙසෙනවා. ඊළඟට ඒ ඉරියව්වෙහි සිහිය යොමු කොට වසන යෝගාවචර පැවිද්දාට ඉරියව් පැවැත්ම ඇත. ඉරියව් වලට සිත අරමුණු කරලා වාසය කරන යෝගීන් වහන්සේට අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පරිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. එහෙනම් ඒ ඉරියව්වෙහි සිහිය යොමු කොට වසන ඒ යෝගාවචර පැවිද්දාහට ඉරියව් පැවැත්ම ඇතැයි පරමාර්ථයෙන් ඉරියව් පවත්තන සතෙක් පුද්ගලයෙක් නැතැයි. බලන්නකෝ. ඉරියව් පවත්තන යෝගාවචරයා හට ඉරියව් පැවැත්මක් තියෙනවා. දැන් ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, සයනය කරනවා කියලා ඉරියව් පැවැත්මක් තියෙනවා. එයා සම්මුතිය තුල කතාත් කරනවා. අහනවා මොකද කරන්නේ? මම හාන්සි වෙලා ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා. මම හිටගෙන ඉන්නවා. මම ඇවිදිනවා කියලා අපි කතා කරනවා. හැබැයි ඒ සම්මුතියට එහායෙන් ඔබ්බෙන් තියෙන පරමාර්ථයක් දකිනවා. සම්මුතියට යටින් තියෙන. ඒක තමයි පරමාර්ථය කියලා කියන්නේ. එතන මේ පරමාර්ථය අපිට පේන්නේ අපි ඒ ක්‍රියාවම මමමයි කරන්නේ කියන මතයේ ඉන්නවා. ඒක තමයි මේ අවිද්‍යාව සහගත බව කියන්නේ. දැන් මේක කල්ප කාලාන්තරයක් අනව තග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බහ කෝටි නපඤ්ඤායි. මේ අනවරාග්‍ර සංසාරයේවත් මේක දැක්කේ නැහැ. ඒ හින්දා තමයි මේ ගතිය මේ ජීවිතයටත් ආවේ. මේ ජීවිතෙත් මේ මෝඩ වැඩේමයි අපි කරන්නේ. එහෙනම් දැන් තේරුම් ගන්න කියනවා බුදුරජාණන් වහන්සේ.
ඉරියව් පවත්වන. ඒතකොට පරමාර්ථයෙන් ඉරියව් පවත්වන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ. පරමාර්ථයෙන් කියලා කිව්වේ අර සම්මුතියට ඔබ්බෙන් පවතින. සම්මුතිය. ඒතකොට සම්මුතියමනේ අපි හරි කියලා හිතාගෙන ඉන්නේ. දැන් මම ඔය සම්මුති පරමාර්ථ කියන වචන දෙක චුට්ටක් පැහැදිලි කරන්නම්. දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට සම්මත හදාගෙන ඉන්නවා. ඒතර මේ සම්මත නැත්තම් සම්මුති හදාගෙන ඉන්නේ කොච්චර කාලයකටද? අපේ හුස්ම ටික නතර වෙනකම්. එයින් ඔබටත් මේ සම්මුති එකක්වත් අපිට අරයි යන්න ලැබෙනවද? නැහැ. මම සමහරවිට මේ උදාහරණ කියලාත් ඇති. මම නැවත මතක් කරන්නම්. දැන් ඔය මේ රජරට පළාතේ වැව් හිඳෙනවන එක කාලෙකදී. එතකොට වැව් හිඳිච්චාම ඔය මේ තෝර මුගුණු යන්න වගේ පලා වර්ග කූර තම්පලා හැම හරියට හැදෙනවා. අර මඩ රෝල්ල පොහොරට. ඊට පස්සේ දැන් වැව් පිටින කියන්නේ විශාල ප්‍රදේශයක්. මේ උදාහරණයක් කියන්නේ. එතකොට අපි හිතමු මේ දැන් මේවා මිනිස්සු වෙලා කඩාගෙන යනවා. මිනිස්සු වෙලා කඩාගෙන යනකොට දැන් මිනිස්සු අතර ගැටුම් ඇති වෙනවා. දැන් එහෙමනේ අර යම් තියෙන දෙයක් බොහෝ පිරිසක් අතර බෙදා ගන්නකොට මිනිස්සු මේක අපේ ගම් පැත්තට තියෙන එක මේක අපේ කෑල්ල කිය අයිතිය කියනවනේ. එතකොට දැන් මේ ගැටුමක් ඇති වෙනවා. එතකොට මේ ගැටුම ගම් ප්‍රධානියෙක් ඉඳලා ග්‍රාම සේවක හරි කවුරු ගම් වල දැනි කියනවා ඔයගොල්ලෝ මේ පැත්තේ අය මෙහෙන් කඩා ගන්න මේ කොටස මේකල වෙන් කරලා දෙනවා. එහෙම හිතමුකෝ දැන් ඔය ඉඩමක වුණත් වැටවල් ගහලා දැන් එකම දරුවෝ අතර වුණත් මේ දෙමව්පියෝ වෙන් කරලා දෙනවා. මොකද දෙමව්පියෝන්ගෙන් පස්සේ මේගොල්ලෝ ගැටුම් ඇති කරගනී කියලා. ඒ ගැටනේ ඔය වැටවල් මායින් තාප්ප අපි දාගෙන තියෙන්නේ. සමගියෙන් සාමදානෙන් ජීවත් වෙන්න. එතකොට ඒක සම්මුතියනේ. ඉතින් ඒ වගේ අතනත් අර පලා වර්ග කඩා ගන්න අරගොල්ලෝ වෙන් කරලා දෙනවා. දැන් ඔහොම ඉන්නකොට දැන් මිනිස්සු දැන් ඔන්න ඒ සම්මුතිය තුල දැන් කටයුතු කරනවා. එතකොට මහා වැස්සක් වහිනවා. වැහලා අර ජල අර මේ වැව සම්පූර්ණයෙන්ම අර මායෙන් ඔක්කොම නැති වෙලා යනවා. ඒතකොට දැන් මොකද වෙන්නේ? එකම ජල ස්කන්ධයක්. දැන් අර මායින් කරපුවා මේ එකක්වත් නැහැ. ඒතකොට ඔන්න ඔය උදාහරණයෙන් කියන්නේ මොකද්ද? සම්මුතිය සහ පරමාර්ථය. සම්මුතිය තුල තමයි අර වෙන් කිරිලි තියෙන්නේ. හැබැයි පරමාර්ථයට එහෙම වෙන් කිරිල්ලක් නැහැ. ඔක්කොම සමස්තයක්. එතකොට අපේ ජීවිතෙත් මේ වෙන් කිරිල්ල කොයි තාක් කාලයක්ද? මේ සියලු වෙන් කිරීම අපේ හුස්ම ටික නතර වෙනකම් විතරයි. හුස්ම ටික නතර වුණාට පස්සේ එයින් ඔබටත් මේ සම්මුති එකක්වත් අපි අරයි යනවාද? නෑ, මේ ජීවිතය පුරාම හදාගත්ත සම්මුති ටික ඔක්කොම දාලා තමයි අපි මේ ජීවිතෙන් යන්නේ. ඊළඟ ජීවිතෙත් ආයෙත් අලුතෙන් අපි සම්මුති ටිකක් හදාගන්නවා. එහෙනම් සම්මුතිය තුල ඇත්තක් නෑ කියලා කියන්නේ ඔන්න ඕකටයි. පරමාර්ථය තමයි සත්‍යය. නමුත් ඒ තුල පිහිටලා ඉන්න බෑනේ මේ හැමෝටම එක විදිහට. හැමෝම එකම තුල පිහිටලා ඉන්න පුළුවන් නම් කිසි ගැටුමක් නැහැ. නමුත් එහෙම සමස්තය පොදුවේ දකින්න බැරි හින්දා තමයි මේ සම්මතය තුල තියෙන වෙන් කිරෙල්ල. ඒතකොට ඒක ධර්මයේ දකින්න පුද්ගලයාටත් ඒ සම්මුතියට තුල ඉන්න වෙනවා. හැබැයි එයා ඒකට කොටු වෙලා නැහැ. අර ඒක නොදක්නා පුද්ගලයා සමග ජීවත් වෙන්න ඕන නිසා තමයි මේ සම්මුතියට එයා යටත් වෙලා ඉන්නේ. නැත්තම් එයා සම්මුතියට යටත් නැහැ, සම්මුතියෙන් එහා ඉන්න කෙනෙක්. ඒ පරමාර්ථය සත්‍ය තුල බැසගෙන ඉන්න කෙනෙක්. අන්න ඒ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ යෝගාවචරයාට ඉරියව් පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ ඉරියව් පැවැත්ම තුල පරමාර්ථ වශයෙන් ඉරියව් පවත්වන සත්‍ය පුද්ගලයෙක් නැහැ. එහෙම නැත්තම් කොහොමද මේ සත්ත්ව පුද්ගල දෘෂ්ටිය අපේ දිය වෙන්නේ, අයින් වෙන්නේ, බැහැර වෙන්නේ? වෙනත් ක්‍රමවේදයක් නැහැ. සක්කාය දිට්ඨිය නැති කරගන්න. ඒකට තමයි මේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒතකොට සිහිය එළඹ සිටියේ වෙයි. ඒතකොට අපි ඉන්න ඉරියව්ව පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න බව දන්නවා. හැබැයි මම වාඩි වෙලා ඉන්නවා නෙමෙයි, මේක සම්මුති වචනෙත් කතා කරනවා. කතා කරාට මෙතන මේ ආස්වාසකයි ක්‍රියාවක් තමයි වෙන්නේ. ඒතර මෙසේ එළඹ සිටියේ සිහිය ඇත්තේ මතුමත්ෙහි නොවන වැඩෙනු පිණිසම. සිහිය වැඩෙනු පිණිසම වේ. අන් කිසිවක් පිණිස නොවේ. මෙසේ වූ යෝගාවචරතේ මේ තෘෂ්ණා නිස්සය දෘෂ්ටි නිස්සය දෙකේ වශයට හසු නොවේ. ඔන්න බලන්න අනිශ්චිතව වෙසේ. තෘෂ්ණා
දෘෂ්ටියටවත් මේ තෘෂ්ණාවටවත් දෘෂ්ටියටවත් තණ්හා දිට්ඨි කියනවනේ. ඒ තණ්හාවටවත් දිට්ඨියටවත් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ලෝක කිසිවක් ආත්මීය විසින් නොගනි මහණෙනි මහණ මෙසේ මහණතෙමේ මෙසේද රූපකයේ කායානුපස්සීව කායනුපස්සනාව කරන සුළුවේ එනම් කයේ කයානුව බලමින් වාසය කරනවා. එතකොට මේ ඉරියව් පවත්තන විදිය සත්‍යයේ පුද්ගලයෙක් නැහැ, ඉරියව්වක් තියෙනවා. ඒ ඉරියව්ව ඒතර අපි අද කතා කරන්නේ මේ ප්‍රධාන සතර ඉරියව්ව පිළිබඳවයි. හඳුනගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා කිව්වා හරි. ඔව් එතකොට දැන් අපි ඔය පිළිබඳව තමයි කතා කරේ මේ ඉරියව් පවත්වන්න විදිහ පිළිබඳව. ඒතර මම හිතන්නේ මේ පැහැදිලි කරපු ආකාරය මේ පින්වතුන්ට වැටහෙන්න පැහැදිලි වෙන්න ඇති. ඒතකොට කාට හරි නොතේරුණ තැනක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්, මේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. හාමුදුරනේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න මහත්තයා. නාම රූප ගැන පොඩ්ඩක් තව මේ හඳුල්ලා දෙනවද? මේ නවේ නාම රූප කියන්නේ නාම රූප කියලා දැන් දෙපාරතු පරක් ඉස්සෙල්ලා මේ දේශනාවේ කියවුණා. මේ ඒ නාම රූපමද අපි අර පටිච්චසමුප්පාදින නාම රූපත් ඒ නාම රූපමද හඳුන්නේ? ඔව් දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලානේ කියන්නේ. එහෙමයි. එතකොට මේ විඥානයාගේ පහළවීමෙන් හටගන්නේ නාම රූප දෙකක්. ඒ කියන්නේ හිත කය දෙකක්. ඒතර අවිද්‍යා ප්‍රත්‍ය ප්‍රතිසන්දි විඥානය කියන්නේ එතන විඥාන කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥාන. ඒ කියන්නේ යම් තැනක උපතක් සකස් වෙන හැටි කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එතකොට මේ භව උපතක්ද කර්ම භව උපතක්ද නැත්නම් මේ භව තව භවයකට යන පටිච්චසමුප්පාද. ඔව් ඒ කියන්නේ මව් කුසක පිළිසිඳ ගැනීම. මව් කුසක හරි මේ දැන් ඒ කියන්නේ දැන් අපි මනුෂ්‍ය මේ ගැනනේ අපි කතා කරන්නේ. එතකොට යම් තැනක ප්‍රතිසන්දියක් හට ගන්න ඇති. එතකොට මෙතන දැන් අපි සාමාන්‍යයෙන් නාම රූප මේ ගැන කතා කරනකොට මේ රූප කියලා කියන්නේ ශරීරය. ඊට පස්සේ නාමය කියලා කියන්නේ සිතුවිලි හා හිත. ඒකෙත් වේදනා සංඥා සංකාර සිතුවිලි කියනවා. ඊළඟට විඥානය තමයි සිත කියලා කියන්නේ. විඥානය සිත කියන්නේ. එතකොට දැන් රූපයෙන් තොරව මේ නාම ධර්මයක් පවතින්න බෑ. නාමයෙන් තොරව රූපයට පැවැත්මක් නැහැ. ඒක පැහැදිලිනේ. එතකොට එහෙනම් මේ දෙක එකිනෙකට ප්‍රත්‍යයයි. එතකොට රූපය මූලික කරගෙන තමයි විඳීම. වේදනා කියලා කියන්නේ විඳීම, සංඥා කියන්නේ හැඳිනීම, ඊළඟට සංඛාර කියන්නේ දැනගැනීම, යම් දෙයක් දැනගැනීම. යම් දෙයක් කියන්නේ දැන් ඒ රූපයට බඳුන් වෙච්ච අපි දැන් උදාහරණයකට මෙහෙම ඇහැට රූපයක් ගැටුණා. ඔන්න එතකොට එතන රූපය රූපස්කන්ධය කියන තැනට රූපය ගන්නවා. එතකොට ඒ ආරම්භය විඳීමක් ඇති වෙනවා. වේදනා. ඒක අපි කැමැති අකමැති අනුව විඳීම. ඊළඟට ඒක හඳුනනවා. සංඥාව. සංකාරය කියන්නේ ඒකට ලෝභ දේශ මොහ රැස් වෙනවා. ඒ අපි ඒකට කැමැති දෙයක් නම් කැමැත්ත. අකමැති දෙයක් නම් තරහ. කැමැතිත් නැහැ අකමැතිත් නැහැ. එතන තියෙනවා මේ මධ්‍යස්ථ බව. ඊළඟට මේ පහළ වෙච්ච දේ හිතින් දැනගන්නවා. විඥානය. ඒක තමයි මේ නාම රූප දෙක කියලා කියන්නේ. ඒතකොට මේකට අපි කියනවා පංචස්කන්ධයේ පහළවීම කියලා.
ඒකට දැන් අපිට මේ හැම වෙලාවෙම ඔයක වැඩ කරනවා. මේ ඉන්ද්‍රිය මූලික කරගෙන ඇහ කන දිව නාසය ශරීරය හිත මූලික කරගෙන මේ ස්කන්ධ ටික පහළ වෙනවා. ස්කන්ධ ටික හට ගන්නවා, ස්කන්ධ ටික නැසෙනවා. ස්කන්ධ ටික හට ගන්නවා, ස්කන්ධ ටික නැසෙනවා. හැබැයි අපි ස්කන්ධ හටගෙන ස්කන්ධ නැසෙනවා කියලා නෙමෙයි දකින්නේ. දැන් මම රූප දකින්නේ, මම ශබ්ද අහන්නේ, මම ගන්ධ සුවඳ ලබන්නේ, මම රස ලබන්නේ කියලා තමයි අපි හිතන්නේ. ඒක තමයි මේ මෙතන තියෙන වරද, අවිද්‍යාව සහගත බව කියලා කියන්නේ. නමුත් අපි මෙතන පුද්ගල ස්වභාවය ගෙවි යන විදිහට දකින්න ඕන. ඒතර පුද්ගලයෙක්ගේ කතාවක් නෑ මෙතන ඇත්තටම. ස්කන්ධ ටිකක කතාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙච්චරයි කියලා ඉන්න පිරිස ගැන බුදුහාමුදුරුවෝ අරමුණු කරන්නේ නැහැ කියනවා. බුදුහාමුදුරුවෝ මේ පේන්නේ කොච්චර හිටියද ස්කන්ධ පංචකය. පුද්ගල වශයෙන් නෙමෙයි. ඒක තමයි උන්වහන්සේලා දකින්න විදිය. පුතජන පුද්ගලයා තමයි මෙතන පුද්ගල ස්වභාවයෙන් අරගෙන කතා කරන්නේ. දකින්නේ. ඒතොර එහෙම දැක්ම තුළ අපේ මේ දෘෂ්ටිය සත්වයේ පුද්ගලයක ආත්මයක් ඇතේ කියලා අපි ගන්න මේ ගැනීම අපේ දුරු වෙන්නේ නැහැ. ඒක දුරු වෙන්න තමයි මේ විදිහට දකින්න කියන්නේ. මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාවලියක්. එතකොට යම් තැනක මේ ස්කන්ධ ටික ගෙවිලා යනකොට නැවත හට ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නැත්තම් ස්කන්ධ ටික ගෙවිලා යන ගියාට ආයත් ගතිය ඉතුරු නිසා ආයතනක ප්‍රතිසන්දිය ගන්නවා. මව් කුසක හරි තිරසං බල උපතක හරි ඒ ගතියට අනුකූල වූ තැනක නැවත ප්‍රතිසන්දියක් ලබා ගන්න. හම්දුනේ ප්‍රතිසන්දි බව කර්ම බව කියලා දෙකක් තියෙනවද? ඔව්. ඒ කියන්නේ දැන් එතන ඒ කියන්නේ කර්ම ප්‍රත්‍ය වෙනවා කියන එකයි. ප්‍රතිසන්දිය ගන්න ඒ ප්‍රතිසන්දි භවයේ හදෙන්න කර්ම භවයේ ප්‍රත්‍ය වෙනවා කියන එකයි. එතන භව දෙකක් ගැන නෙමෙයි එකම භවයේ ප්‍රතිසන්දි විඥානේ පහළ වෙන භවයට තමයි කර්ම භවය කියලා කියන්නේ. ඒ ක්‍රියාවට. එතකොට හම්දුනේ අර මේ තණ්හා මාන දිට්ඨි නේද? ඔව් මෙතන කියලා කියන්නේ තෘෂ්ණා නිස්රය දිට්ඨි නිස්රය. ඒතර තණ්හා දිට්ඨි මාන කියලා මේ ප්‍රපංච කියලා තුනකුත් සඳහන් වෙනවා. ඒකට කියනවා ප්‍රපංචය කියලා. ඒක ඔය පංචස්කන්ධේ සංකාර කරනකොටද ඒක සම්බන්ධ වෙන්නේ ප්‍රපංචය? එතන විඥානේ පහළ වෙනකොට තමයි එතන වෙන්නේ. තණ්හා දැන් විඥානය දැන් ඔය මහත්ය අපි දැන් ඔය කරුණු පහක් කතා කරාට ඔක පෙරපසු නොවි මේ අසුර ගහන ෂණයට පහළ වෙන එකක්. දැන් අපි රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියලා අපි ওই පහක් කියනවනේ. ඇත්තටම ඔතන පහක් කියලා කිව්වට අධි වේගයෙන් පහළ වෙන චිත්ත ධාරාවක්. ඒකට ඒවා එකක්වත් පෙරපසු නොවි ෂණයට වෙලා ඉවරයි. එතකොට මේ දැන් ඒ පහේ ගැනීම තමයි ඔය කියන්නේ තණ්හා දිට්ඨි මාන කියලා. දැන් යම් දෙයක්කට බැඳීමක් ඇති වෙනවා නම් තෘෂ්ණා සහගතව එතන තණ්හාව තියෙනවනේ. ඒතකොට ඇත්තටම පුතජන පුජ්‍යලයා තණ්හාවෙන්ම නෙමේ ස්කන්ධ පහ පරිහරණය කරන්නේ. එයාට ඒක තණ්හාවෙන් නොගන්න විදිහක් නැහැ යාට. එයා ඒක තුලනේ ඉන්නේ. දැන් මේ බණ අහන නිසානේ දැන් ඔහොම දැන් අපිට ඔය වැටහෙන්නේ. ඕ අපි හොයන්නේ හරි. දැන් ඔහොම දහමක් දන්නේ නැති පුද්ගලයා තුල තණ්හා දිට්ඨිමාන වැඩෙන එක නෙවෙන්නේ ප්‍රපංච. හැම නිතරම වැඩෙනවා. අතහැරෙන්න වෙලාවක් නැහැ. ඒතකොට එතන තණ්හාව තියෙනවා, දිට්ඨිය තියෙනවා. දිට්ඨිය කියන්නේ අර වැරදි විදිහට පිළිගන්න විදිය. එතකොට මානෙ කියන්නේ මැනෙනවා. එයාට වඩා මම උසස්, එයාට වඩා මම පහත්, එහෙම නැත්නම් සමානයි. ඒතකොට නවවිද විදිහකට මානෙ ඇති වෙනවා කියලා ධර්මයේ පෙන්නනවා. සෙය්‍යමාන, සෙය්‍ය සල්සමාන, හීනමාන විදිය. ඒතකොට තණ්හා දස සංයෝජන වල තියෙන දිට්ඨි සක්කාය දිට්ඨි කියන එකද උතන දිට්ඨිය වෙන්නේ? ඔව් එතන ඒ දිට්ඨියම තමයි.
මොකද මහත්තයා එතනත් දිට්ඨිය කියලා කියන්නේ වැරදි විදිහට පිළිගැනීම. එතකොට මේ දිට්ඨි අනුශය කියලා කියන්නේ ඒකමයි. දැන් ඔය දස මේ මොකේද අනුශය ධර්ම 7ක් ගැන කියනවනේ. රාග, පටිඝ, දිට්ඨි. එතනත් දිට්ඨි තියෙනවනේ. ඒ දිට්ඨි කියලා කියන්නේත් ඔය වැරදි විදිහට පිළිගැනීම. එතකොට ඔය පිළිගැනිල්ල අපේ මේ ඉවර වෙලා නැහැ. ඒ කියන්නේ ගෙවිලා නැහැ. ඒ දෘෂ්ටිය මත පිහිටලා තමයි අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට ප්‍රපංච නෑ, ප්‍රපංච නෑ. ප්‍රපංච ඉවරයි. තණ්හා දිට්ඨි මාන වශයෙන් ගැනීමක් නෑ. පංචස්කන්ධය හට ගන්නවද හඳුනන්නේ? ඔව්. පංචස්කන්ධය හට ගන්නවා. පංචස්කන්ධය හට ගන්නවා. උපාදානස්කන්ධ නෑ. ඒ කියන්නේ උපාදානස්කන්ධය කියන එකමද ප්‍රපංච කියලා කියන්නේ? උපාදානස්කන්ධමයි ප්‍රපංච කියන්නේ. හරි. හොඳයි බොහොම පිං. තව ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. hello ස්වාමීන් වහන්සේ මම පොඩි ප්‍රශ්නයක් අහගන්න මේ යන්නේ දැන් අද අපි අහපු දේ දැන් අර මම කියලා කෙනෙක් පුද්ගලයෙක් නැතුව මේ කෙරෙන දේ කෙරෙන විදිහට බලනවා කියන එක ඒකමද යෝනිසෝ මනස්කාරයෙන් සකස් කරගන්න කියලා කියන්නේ මනස හැමතිස්සෙම ඔව් ඔය දෙකම එකම දේ වගේ දැන් මේ වෙන තැනකත් සත්‍යපට්ඨාන සූත්‍රයේ කිව්වා අනිවාර්යයෙන්ම ඒකමයි යෝනිසෝ මනසිකාරයම තමයි බලන්න කියන එකම තමයි. ඔව් දැන් ඕන මහත්තයා දැන් මම යන්නේ මම ඉඳගෙන ඉන්නේ මම නැගිටින්නේ මම සත වෙලා ඉන්නේ කියලා ගත්තොත් ඒක අයෝනිසෝ මනසිකාරය. ඒකම තමයි. ඒක අයෝනිසෝ මනසිකාරය. මම නෙවෙයි ආස්වාස වාතයේ චේතනාවක් එකතු වෙලා චේතනාවෙන් ක්‍රියාව වෙනවා ක්‍රියාවෙන් ඉවර වෙනවා නිරුද්ධයි කියලා හිතනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. හැමතිස්සෙම එහෙම බලන්න කියලා කියන්නේ. එහෙම බලන්න කියන එක තමයි කියන්නේ. එතකොට මෙතන පුද්ගලයෙක් කියලා අපි පිළි අරගෙන ඉන්න මතය දුර වෙනවා. දැන් වයසට යන්නේ මම, ලෙඩ වෙන්නේ මම, කෙස් ටික පැහෙන්නේ මගේ කියලානේ අපිට එන්නේ. ඔන්න ඔහොම බලනකොට ඒක මම කොට පවරා ගැනීමක් වෙන්නේ නැහැ. එයින් පවරා නොගන්න තමයි ওই විදිහට බලන්න කියලා කියන්නේ. දැන් මේක අපිට දැන් පැවරිලානේ තියෙන්නේ. දැන් බලන්නකො අපිට පුංචි දෙයක් එනකොට අපේ හද කම්පා වෙන හැටිනේ. අපේ නියපොත්තක් කැඩෙනකොට, කෙස් ටික පැහෙනකොට, දතක් කැඩෙනකොට, දරුවෙකුට දෙයක් වෙනකොට, අපේ කෙනෙකුට දෙයක් වෙනකොට අපිට ඒක දරා ගන්න බැරි මේ ගතියක් අපි ළඟ එනවනේ අපේ හදවත මූලික කරගෙන. ඒක ඇති වෙන්නේ අර මම කියන මමත්වයේ තුල, පිළිගැනීම තුල. ඒක තමයි ditthi අනුසය කියන්නේ. ඒතර දැන් මෙහෙම බල මේ හැම පැත්තෙම දැන් අපි උතෙන්ට සීලය තියෙන්න ඕන. ඒ සීලය තුල හික්මෙන්න ඕන. ඊට පස්සේ හිතේ සමත භාවනාවක් වඩලා හිත එකඟ කරගන්න ඕන. ඒතර ප්‍රඥාව ඊළඟට මානසිකාරය කරන්න ඕන. මානසිකාරය කියන්නේ හිතනවා. දැන් මේ කය හැදිලා තියෙන හැටි, මේක ක්‍රියාකාරීත්වය, මේ ආස්වාස වාතය මූලික වෙලා වෙනවා කියන්නේ කොහොමද කියලා අපි හිතනවා. මේක මානසිකාරය කරනවා, ධර්ම මානසිකාරය. ඊළඟට ප්‍රඥාවට තමයි මේක පේන්නේ. දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ පජානාති කියලා. නිසින්නෝමිති පජානාති සයනෝමිති පජානාති. ඒතර පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්න. ඥානාති කියලා තිබ්බනම් දැනගන්නවා. හැබැයි දැනගන්න එකට වඩා මේකේ ඔබට කියලා තියෙනවා පජානාති කියන වචනයෙන් පෙන්නලා තියෙනවා. ඒතර පජානාති කියලා කියන්නේ සත්ත්ව පුද්ගල හැඟීමෙන් තොරව දකින්න එකටයි මේ පජානාති කියලා කියන්නේ. ඒතර යතා පාරස්සකායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති. යම් ආකාරයකට මේ කය ක්‍රියා කරන්නේ. යම් ආකාරයකට කියලා කිව්වේ ඉඳගෙන ඉන්නවද, හිටගෙන ඉන්නවද, සක්මන් කරනවද, සයනය කරලා ඉන්නවද. තථා තථානම් පජානාති. ඒ ඉරියව්වෙහිදී ප්‍රඥාවෙන් දැනගන්න. එතකොට ඒක කරන වෙලාවේ. හැබැයි අපිට දැන් මම මුලින් කිව්වේ දැන් ළඟ බලන්න බැයි නම් දැන් ඉස්සරෝම බෑනේ ළඟ බලන්න. ඒ කියන්නේ මේ සිහිය හොඳට ෂාප් වෙලා නැහැනේ. එතකොට දුරින් බලන්න. දැන් හිතන්න කාමරේ කුස්සියේ ඉඳලා කාමරයට එනවා. දැන් කුස්සියේ හිටපු මමද කාමරයට ආවේ? නෑ. නාම රූප දෙකම වෙනස් වුණා. අලුත්ම කෙනෙක්. එතකොට දැන් ප්‍රතිසන්දියක් නොලබන්නේ අපි හිතන්නකෝ දැන්
ඒ කාමරේ හිටපු කෙනාමයි මෙහෙට ආවේ කාමරේට. එතකොට එතන අපි එතනදී මැරුණා කියලා හිතන්නකෝ. එහෙනම් එතකොටම ඒත් උපදින්න කෙනෙක් ඉන්නවනේ. දැන් අරක දැකලා තියෙනවා නම් එතන මැරුණත් අපි කවුද ඊළඟට උපදින්නේ? එහෙම ස්වභාවයක් නැත්තම් මෙතන ස්කන්ධයන්ගේ පහළවීමක් නිරුද්ධ වීමක් වුණා නම් ආය ස්කන්ධ ටිකට අයිතියක් නැත්තම් ස්කන්ධ ටික ආය හටගන්නේ නැහැනේ තැනක. මෞපොදක ප්‍රතිසන්දි විඥානයක් හටගන්නේ නැහැනේ. අර කර්ම භවයක් ප්‍රතිසන්දි භවයක් සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒක වැඩෙන්න තමයි මේක මේ විදිහට බලන්නේ. එතකොට අනිවාර්යෙන් එහෙම දකින්නවා කියන්නේ නෝන මහත්මයා මේ අනිවාර්යෙන් යෝනිසෝ මනසිකාරය. එහෙනම් ඔව්. හොඳයි හොඳයි. බොහොම පිං. බොහොම පිං. කෙරුවන් සරණයි. තව ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ හැමදෙරේ යෝනිසෝ මනසිකාරයෙන් දැකීමෙන් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවද හඳුනන්නේ? ඔව්. දැන් යෝනිසෝ දැන් මේ පුද්ගල භාවය හඳුනා ගන්න පුළුවන්. මේ දැන් යෝනිසෝ මනසිකාරයෙන් මහත්තයා මේ පුද්ගලයෙක් කරනවා නොවේයි කියන එක තමයි හඳුනාගන්නේ. දැන් යෝනිසෝ මනසිකාරය නැතිනම් හඳුනාගන්නේ පුද්ගලයෙක් කියලා ඒක අපි හිතනවා නෙමෙයි. ඒක තමයි දැන් ඔටෝ අපිට වෙන්න වෙලා තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ ඒකේ අයෝනිසෝ මනසිකාරය. දැන් අපිට හිතෙනවද බලන්නකෝ දැන් සමහර දවසකට අපිට හිතෙනවා මුළු දවස පුරාම අපි වැඩ කරනකොට අපි මේ හුස්ම ටික අරගෙන වැඩ කරන්න කියලා අපිට මතක් වෙනවද කියලා හිතන්නකෝ. අපි ආට මෙහාට දුවනවා කරනවා පයින්නවා වැඩ කරනවා ලහි ලහියේ ඔෆිස් එකට යනවා එදාට තියෙන වැඩ ටික ඉවර කරගන්න මේ හදනවා. ඒතර අපිට හිතනවාද මේ ආස්වාස වාතයේ මුල් වෙලා චේතනාව මුල් වෙලා මේ අපි මේ යන්නේ කරන්නේ කියලා. එහෙනම් අපි ඉන්නේ එතන අයෝනිසෝ මනසිකාරය තුළ. එහෙමවත් අපිට හිතෙන්නේ නැහැ. ඒතර අපි කොයිතරම් මේ සිහිය කියන එකෙන් ඈත් වෙලාද දුරස්ත වෙලාද ඉන්නේ කියලා හිතන්නකෝ. එහෙනම් මේක ඒක තමයි පුද්ගලත්වයේ වැඩෙනවා කියන එක. පුද්ගලත්වයේ දුර වෙනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා කියලා කියන්නෙම ඒක එහෙම නෙවෙයි. මේ ආස්වාස වාතයේ චේතනාව එකතු වෙලා ඒකෙන් මේ කය චලනය වෙන්නේ. මේ වැඩ කොහොම කෙරෙන්නේ. ඒතර මෙතන පුද්ගලයෙක් කියන සංඥාව දුර වෙනවා. පුද්ගල දෘෂ්ටිය, පුද්ගල භාවය, ওই වචන ඔක්කොම කියන්නේ ඒකට සක්කාය දිට්ඨිය. ඔය වචන වලට අපි මෙයා වෙන්න ඕනේ නැහැ. නමුත් අර කියන කාරණේ තේරුම් ගත්තාම හරි. ඒක මේ දස සංයෝජන වල එක තැන එහෙම තියෙනවා. අනුශය ගත්තාම එතනවල දිට්ඨි අනුශය කියලා තියෙනවා. විවිධ තැන්වලදී ඒ පරයයන් පැහැදිලි කරනකොට මේ වෙනස් විදිහට වෙනස් තැන්වල තියෙනවා. නමුත් කොහේ තිබ්බත් මහත්තයා එකම කාරණේ තමයි ඔය කියන්නේ. අපි ආවට පස්සේ මේ ඔක්කොම ධර්ම ටික අර මේ හස්ති පාදය ඇතුලේ සියලු පාද තබන්න පුළුවන් වගේ. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ කියන චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒකට ඔය සියලු ධර්ම ටික ඇතුළත්. එතකොට අර පරයයන් මේ පරයයන් අවබෝධ කරගත්තේ කියලා 84000ක් ධර්මස්කන්ධය කියලා කියනවා. මේ 84000 කියලා කියන්නේ න්‍යාය ක්‍රම. එක එක අයට බුදුහාමුදුරු දේශනා කළා. දැන් මේ සූත්‍ර දේශනාවන් එක එක අවස්ථාවන් වලදී කරපු දේශනාවන්. ඒ අයට මාර්ගඵල ලබන්න. දැන් මුළු ඔක්කොටම සතර සතිපට්ඨානෙමද දේශනා කරේ. සියලු සත්‍යයන්ටම මේ ධර්මය අවබෝධ කරන්න කියලා දේශනා කරේ සතර සතිපට්ඨානෙද නෑ. සබ්බාසව සූත්‍රය දේශනා කරනකොට ඒක අවබෝධ කරලා ඒත් සතර සතිපට්ඨානෙමයි දැක්කේ. විතක්ක සන්තාන සූත්‍රය දේශනා කරනකොට විතක්ක සන්තාන සූත්‍රයෙන් අවබෝධ කරගත්තා. ඒ දැක්කේ සතර සතිපට්ඨානෙ. ඒ විදිහට විවිධ පර්යායන් දේශනා කරාට දකින්න එකම දෙයක්මයි. මේ දුක සමුදය හේතුව නැති තැන නැති කරන මඟ. ඒක පැහැදිලි කරන්නේ මේ අවස්ථාව. දැන් බුදුහාමුදුරන්ට අර ඉන්ද්‍රිය පරියත්තේ ඥාන. බුදුරජාණන් වහන්සේට පේනවා එයා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කෙනාට මෙයාට කොච්චර මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවද? සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා. ඒක බුදුහාමුදුරන්ට පේනවා. ඒකට බුදුහාමුදුරෝ එතන ඒ අඩු ටික සම්පූර්ණ වෙන්න දේශනා කරනවා. දැන් අපිට එහෙම නෝනක් නැහැනේ. ඒකට අපි දැන් අර නොපෙනෙන දෙයට ගල් ගහනවා වගේ එකක් තමයි අපි කරන්නේ.
අපි කොයි එකකින් හරි කියනවා ඒතකොට කෝකෙන් හරි එකක් තේරුම් ගන්න අපිට වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හරියට ඉලක්කයට ගහන්නේ. ඒ කියන්නේ ඉලක්කයටමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ දැකලා දැක වදාහරන. ඒකයි වෙනස. ඉතින් ඒකට ලොකු කුසල ධර්මයේ වඩපු කුසල පාරමී කුසල ධාවයක් තියෙන්න ඕන බුද්ධ මණ්ඩලයේ ඇවිල්ලා බුදුහාමුදුරන්ට සම්මුඛ වෙන්න. අපිත් සම්මුඛ වෙන්නේ නැති නමුත් අපිට ඒ වාසනාව තිබුණේ නැහැ. ඒකෝට අපි නැහැ කියලා දැන් පසුගාමීලා හරිනේ අපි එදත් වැඩුවේ නැහැ. එදත් අපි හිතුවා මේක ඇත්ත තමයි. ඇත්ත කියපු හින්දා තමයි අද අපිට මේක මේ අපි මේ මිත්‍යා දෘෂ්ටික කුලයකටපත් නොවි මේ බුදුබණ අහන්න මේ රට රාජ්‍යයකට ඇවිල්ලා හරි අපිට අහන්න ලැබුණේ ඒ වාසනාව හින්දා. අපි එදත් පිළිගත්තා. හැබැයි අපිට කරන්න වෙලාවක් නැහැ කියලා අපි අතපසු කරා. බුදුහාමුදුරු කියන කාර්යය නම් ඇත්ත. ඒ වුණාට අපිට ඕකට වෙලාවක් නැහැ. අපිට තියෙනවා හරක් බලන්න, ගොවිතැන් කරන්න, එක දේවල් කරන්න තියෙනවා කියලා ඒවට අපි කාලය ගත කරා මේ ගැන සෙව්වේ නැහැ. ඒ හින්දා එදත් අපිට බැරි වුණා. දැන් අදත් අපි කරේ නැත්තම් අදත් අපි ප්‍රමාදීව වාසය කරනවා. ඊටර කවදා හරි කරන්න ඕනේ ඒකමයි. බොම්බේ හඳුරන්නේ. තව ගැටලු නැත්නම් අපිට අද දවස් නිමිති කාලය වෙන අවසానයි. අපිට ධර්ම සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. ලබන සතියේදී සම්පජන්න පබ්බෙම නැත්නම් ඒ කොටස පිළිබඳව කාරණා පැහැදිලි කරගන්න පුළුවන්. අද අපේ හඳුරන් වහන්සේ මේ ඉරියාපත පබ්බේ පිළිබඳව ඉතාමත්ම සරලව ගැඹුරු කාරණාවක් ඉතාමත් සරලව පැහැදිලි කරන්නට යෙදුණා.